හරි. එහෙනම් අද අපි මේ polarity of bonds කියන තැන ඉඳලා ඉස්සරහට කතා කරගෙන යමු. මේ මම මේක ඔයාලට ටිකක් විතර කරා මට මතක විදිහට ඒතර මේ ටෙස්ට් එකට ලැහැත්ති වෙන්න ඕන හින්දා මම ටිකක් මේක එක්ස්ප්ලেইন කරා. ඒ වුණාට මම ආයි පාරක් මේක එක්ස්ප්ලেইন කරන්නම්. ගොඩක් තව පැහැදිලි වෙන්න ඕන හින්දා. හරි. polarity මොනවා හරි දෙයක් පෝලා වෙනවා කියලා කියන්නේ පෝලා වෙනවා කියන්නේ එක පැත්තකට බර වෙනවා. ඒ වගේ තේරුමක් නේ. බයස් එකක් තියෙනවා කියන එක තමයි පෝලා වෙනවා කියලා කියන්නේ. දැන් බොන්ඩ් එකක් ගත්තාම අපි අර කලින් කතා කළා බොන්ඩ් එකක් කොහොමද හැදෙන්නේ කියලා. බොන්ඩ් එක අර ඉලෙක්ට්‍රෝන්ස් වලින් හැදෙන්නේ. ඉලෙක්ට්‍රෝන්ස් කම්බයින් වෙලා තියාගෙන හැදෙන වෙලාවල් තියෙනවා. එහෙම ඊට පස්සේ අර අයන් එකක් හදලා ඊට පස්සේ බොන්ඩ් එක හදන වෙලාවල් තියෙනවා. ඒවා එනෙක් බොන්ඩ්ස්. එහෙනම් බොන්ඩ්ස් ගැන කතා කළා. දැන් මේ ටික මතක නැත්නම් ආයි පාරක් බලන්න මේ බොන්ඩ්ස් ටික. රයිට්. ඊට පස්සේ අපි මීට කලින් පාඩමකදී කතා කරලා තියෙනවා මේ ඉලෙක්ට්‍රොනෙගටිවිටි කියලා මාතෘකාවක් ගැන. ඉලෙක්ට්‍රොනෙගටිවිටි කියලා කියන්නේ the ability to attract electrons කියන එක. the ability to attract electrons. ඒ කියන්නේ electrons තමන්ගේ පැත්තට attract කරගන්න තියෙන ability එක. electrons ටිකක් තමන්ගේ පැත්තට ඇද ගන්න තියෙන ability එකකටනේ electronegativity කියලා කියන්නේ. ඕක අපි අර graph එකකටත් දැම්මා. electronegativity එක කොහොමද මේ වෙනස් වෙන්නේ කියලා. වැඩිම electronegativity එක තියෙන්නේ කාගේද? ඊට පස්සේ අඩු වෙන්නේ කාගේද? එහෙම කතා කරන්නේ. දැන් මම ගත්තොත් එහෙම example එකක් විදිහට sodiumගේ atomic number එක 11. right? sodiumගේ atomic number එක 11 වෙද්දී 2 8 1 කියලා තමයි මෙයාගේ electronic configuration එක අපිට ලියන්න වෙන්නේ. ඊට පස්සේ chlorineගේ 17 chlorineගේ 17 නම් එයාගේ electronic configuration එක ලියන්න වෙන්නේ 2 8 7 ඔය විදිහට ලියන්න වෙන්නේ. දැන් මේ දෙන්නගේ electronegativity එක අපි compare කරලා බලමු. මේ දෙන්නගේ electronegativity එක compare කරලා බැලුවොත් එහෙම ආට පේනවා මෙන්න මෙයා chlorine තමයි electron එකක් එයාගේ පැත්තට ඇද ගන්න වැඩිපුර උනන්දුවක් තියෙන මෙයා. The ability to attract electrons in chlorine is higher than sodium. sodium වලට වඩා මෙයාගේ ability එක වැඩි. ඇයි? මෙයාගේ එකක් ගත්ත ගමන් මෙයා stable වෙනවා. ඒකින්ද මෙයාගේ මෙන්න මේ 7 කියන නම්බර් එක 8 කරගන්න මෙයාට ඕන. එතකොට මෙයාට ලොකුම රික්වයර්මන්ට් එක තියෙන්නේ එක ඉලෙක්ට්‍රෝන එකක් කරගෙන ස්ටේබල් වෙන්න. එහෙනම් මෙයා තමයි බලන්නේ වැඩිපුරම. තව ඉලෙක්ට්‍රෝන එකක් ඇදලා ගන්න. right? මෙයා ගත්තොත් එහෙම සෝඩියම්. මෙයාගේ ඉලෙක්ට්‍රොනෙගටිවිටි එක අඩුයි. ඇයි මෙයාගේ අඩු? මෙයා බලන්නේ හැමතිස්සෙම එක්කෙනෙක් ගලවලා අයින් කරලා දාන්න. මෙයා බලන්නේ ගලවලා රිමූව් කරන්න. එතකොට මෙයා තව ඉලෙක්ට්‍රෝන එකක් ගත්තොත් එහෙම මෙතන නම්බර් එක 2 වෙනවා. එහෙම වුණොත් එහෙම මෙයාට දෙන්නෙක් ගලවන්න වෙනවා. ඒකින්ද සෝඩියම් try කරන්නේ නැහැ තව එක්කෙනෙක්ව ගන්න. අන්න ඒ විදිහට අපිට ඉලෙක්ට්‍රොනෙගටිවිටි එක කාගේද වැඩි කාගේද අඩු එහෙම කියලා අපිට group කරන්න පුළුවන්. හරි. sort කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ electronegativities වෙනස් දෙන්නේ bond එකකින් connect වෙලා තියෙනකොට. electronegativities වෙනස් දෙන්නේ. දැන් මෙතන මේ example එකේ පෙන්නන්නේ hydrogen and fluorine දෙන්න connect වෙලා තියෙනවා. hydrogen and fluorine කියන දෙන්න connect වෙලා hydrogen fluoride කියන compound එක හදනවා. මේ bond එක තමයි මේ ඉරෙන් පෙන්නලා තියෙන්නේ. දැන් එතකොට hydrogen electronegativity එක අඩුයි. fluorine electronegativity එක වැඩි. කොහොමද fluorine electronegativity එක වැඩි කියලා කිව්වේ? fluorine ගේ ලියුවොත් එහෙම මේ fluorine ගේ electronic configuration එක අපි ලියමු. fluorine 9. එතකොට කොහොමද එන්නේ? 2 7 2 7 කියලා නේ. දැන් මෙයාගේ 7 හින්දා මෙයා හැමතිස්සෙම බලන්නේ 8 කරගන්න. එතකොට මෙයා ක්ලෝරීන්ටත් වඩා වැඩි.
ඒ ක්ලෝරින්ටත් වඩා වැඩි. 27 මෙයාගේ එනර්ජි ලෙවල්ස් දෙකයින් තියෙන්නේ. එනර්ජි ලෙවල්ස් දෙකක් හින්දා මේ ලාස්ට් එනර්ජි ලෙවල් එක ගොඩක් කිට්ටුයි. කොහෙටද? නියුක්ලියස් එකට. නියුක්ලියස් එකට මෙන්න මේ ලාස්ට් එනර්ජි ලෙවල් එක ගොඩක් කිට්ටුයි. ඒ කියන්නේ මෙන්න මෙයාගේ මේ එනර්ජි ලෙවල් එකේ තියෙන ඇට්‍රැක්ෂන් ෆෝස් එක වැඩි. මෙයාට වඩා මෙයා ටිකක් ඈතින් ඉන්නේ ක්ලෝරින්. ඒකින්ද කම්පැරටිව්ලි බැලුවොත් එහෙම ක්ලෝරින්ටත් වඩා ෆ්ලෝරින්ගේ තමයි ඉලෙක්ට්‍රොනෙගටිවිටි එක වැඩිම. හරි. හයිඩ්‍රජන්ගේ එච්චර වැඩි ගමක් නැහැ. අර ඉලෙක්ට්‍රොනෙගටිවිටි ටේබල් එක අපි ඇන්දොත් එහෙම ඉලෙක්ට්‍රොනෙගටිවිටි ග්‍රාෆ් එක ඇන්දොත් එහෙම අපිට පේනවා හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රොනෙගටිවිටි එක අඩුයි ෆ්ලෝරින්ගේ ඉලෙක්ට්‍රොනෙගටිවිටි එකට වඩා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ බොන්ඩ් එක මේ තියෙන බොන්ඩ් එක මෙන්න මෙහෙම ඇදිලා යනවා මේ පැත්තට. ඔය තියෙන බොන්ඩ් එක මෙහෙම ඇදෙනවා. ඔහොම ඇදෙනවා කියන එක තේරුම් නැත්තම් මම ඔයාලට මේක ඇදෙන්න කලින් තියෙන විදිහ පෙන්නන්නම්. මම මේ බොන්ඩ් එක තනි ඉරකින් පෙන්නන්න නැතුව මෙන්න මේ වගේ ක්ලවුඩ් එකකින් පෙන්නන්නම්. ඔය බොන්ඩ් එක කියලා අපි ඉරකින් ඇඳට ඇත්තටම ඔක ක්ලවුඩ් එකක් විදිහට තියෙන්නේ. වලාකුළක් විදිහට තමයි තියෙන්නේ. රයිට්. කලින් මේ තියෙන්නේ ඇදෙන්න කලින්. දැන් එතකොට ෆ්ලෝරින්ගේ ඉලෙක්ට්‍රොනෙගටිවිටි එක වැඩි හින්දා මොකද වෙන්නේ? මේ ක්ලවුඩ් එක මේ පැත්තට වැඩිපුර ඇදෙනවා. ඔන්න ඔය විදිහට ඇදෙනවා. right මේ බොන්ඩ් එක ෆ්ලෝරින්ගේ පැත්තට බර වෙලා. දැන් බලන්න මේ ක්ලවුඩ් එක හැදිලා තියෙන ඉලෙක්ට්‍රෝන්ස් වලින්. බොන්ඩ් එකක් හැදෙන්නේ ඉලෙක්ට්‍රෝන්ස් වලින්. අපි කලින් කතා කරා මතකයිනේ. දැන් ඒ කියන්නේ ෆ්ලෝරින්ගේ පැත්තේ ඉලෙක්ට්‍රෝන්ස් වැඩි. හයිඩ්‍රජන්ගේ පැත්තේ ඉලෙක්ට්‍රෝන්ස් අඩුයි. ෆ්ලෝරින්ගේ පැත්තේ ඉලෙක්ට්‍රෝන්ස් වැඩි. හයිඩ්‍රජන්ගේ පැත්තේ ඉලෙක්ට්‍රෝන්ස් අඩුයි. ඉලෙක්ට්‍රෝන් එකක charge එක මොකද්ද? ඉලෙක්ට්‍රෝන් වල charge එක මයිනස් charge එකක් නේ තියෙන්නේ මෙයාලට. දැන් ඔන්න ෆ්ලෝරින්ගේ පැත්තේ ඉලෙක්ට්‍රෝන්ස් වැඩි හින්දා ෆ්ලෝරින්ගේ ඇඟ උඩ අපි මාක් කරනවා ඩෙල්ටා මයිනස් කියලා. හරි. මේ ඩෙල්ටා කියන එකෙන් කියන්නේ trace amount. ඉතා කුඩා ප්‍රමාණයක් කියන එක. දැන් මේක කම්ප්ලීට්ලි අපිට මයිනස් කියලා දාන්න නැහැ. මේ පැත්ත කම්ප්ලීට්ලි මයිනස්ලි charge වෙන්නේ නැහැ. අර මේ පැත්තට පොඩ්ඩක් බර වෙලා තියෙන හින්දා තමයි අපි මෙහෙම මාක් කරේ. පොඩ්ඩක් බර වෙලා තියෙන්නේ. හරි. ඒකින්ද මේ විදිහට මාක් කරලා පෙන්නනවා. හරි. right. ඒකින්ද මේ පැත්ත ඩෙල්ටා මයිනස් කියලා දැම්මා. එතකොට මේ පැත්තේ ප්ලස් charges හරි මොනවා හරි තියනවද? නෑ මේ පැත්තේ ප්ලස් charges මොකුත් නැහැ. හැබැයි අර පැත්තට comparatively ඒ පැත්තට comparatively අපිට කියන්න පුළුවන් මේ පැත්ත ඩෙල්ටා ප්ලස් කියලා. ඩෙල්ටා ප්ලස් ඩෙල්ටා පොසිටිව් කියලා කියන්න පුළුවන්. මේ පැත්තට comparatively බලලයි මේක කිව්වේ. ඔන්න මෙන්න මේකට තමයි අපි කියන්නේ polarity කියලා. Because of the electronegativity the bond get polarized. මේ bond එක polarize වෙලා එහෙම නැත්නම් එක පැත්තකට බර වෙලා. අන්න ඒ වගේ වෙලාවකට තමයි අපි කියන්නේ මේක තමයි අපි polarity කියන තියරි එක මේක තමයි. එතකොට මේ වගේ බොන්ඩ් එකකට අපි කියනවා polar bond එකක් කියලා. polar bond. polar bond. ඊට පස්සේ මේ වගේ polar වෙන්නේ නැති bonds වලට අපි කියනවා non polar bond කියලා. හරි. මේ වගේ වලට කියන්නේ polar bond කියලා. දැන් ඔහොම polar වෙන්නේ නැති වෙලාවලුත් තියෙනවා. ඔව් polar වෙන්නේ නැති වෙලාවල් තියෙනවා. එකක් අපි අඳලා බලමු. දැන් හිතන්න තව example එකක්. මම මෙතනින් කරන්නම්. හයිඩ්‍රජන් and හයිඩ්‍රජන් එකට කනෙක්ට් වෙලා ඉන්න වෙලාව. හයිඩ්‍රජන් ඇටෝම් එකක් තව හයිඩ්‍රජන් ඇටෝම් එකක් එක්ක කනෙක්ට් වෙලා ඉන්නවා. හරි. මේ වෙලාවේදී මේ දෙන්නගම ඉලෙක්ට්‍රොනෙගටිවිටි සමානයිනේ. මොකද මේ දෙන්නම එකම එලිමන්ට් එකනේ. එකම එලිමන්ට් එකේ ඉලෙක්ට්‍රොනෙගටිවිටි සමානයි. ඒ කියන්නේ එක්කෙනෙක්වත් වැඩිපුර අදින්නේ නැහැ. දැන් මෙතන නම් හයිඩ්‍රජන් and ෆ්ලෝරින් ගත්තාම මේ දෙන්නගේ ඉලෙක්ට්‍රොනෙගටිවිටි ඩිෆරන්ස් එකක් තිබ්බා. ෆ්ලෝරින් ඉලෙක්ට්‍රොනෙගටිවිටි එක වැඩි, හයිඩ්‍රජන්ගේ අඩුයි. ඒ කියන්නේ මේ පැත්තට අදුනේ. දැන් මේ දෙන්නම equal.
හරියට නිකන් ඇඟේ සයිස් එක සමාන දෙන්නේ කඹයක් අදිනවා වගේ. එක පැත්තකටවත් ඇදෙන්නේ නැහැ. එතකොට බොන්ඩ් එක පෝලා වෙන්නේ නැහැ. එතකොට මේ වගේ ඒවට අපි කියනවා non polar bonds කියලා. හරි. ඉස්සෙල්ලා අපි polarity ගැන කතා කරමුකෝ. ඔයා ටොපික් එක ලියා ගන්නකො polarity of bonds කියලා. හරි ඊට පස්සේ මෙතන පෙන්නලා තියෙනවා මේ water molecule එකේ polarity එක කොහොමද වෙන්නේ කියලා. දැන් water molecule එක කියලා කියන්නේ H2O molecule කියන එකනේ. H2O molecule එක හැදිලා තියෙන්නේ from one oxygen atom and two hydrogen atoms. This hydrogen atom and this oxygen atom, when we get comparatively, the electronegativity is higher in oxygen. Oxygen වල electronegativity එක වැඩි. And in hydrogen the electronegativity is low. Oxygen වල electronegativity එක වැඩි, hydrogen වල අඩුයි. Oxygen වල වැඩි, hydrogen වල අඩුයි. එතකොට මොකද වෙන්නේ? මේ බොන්ඩ් එක මෙහෙම ඇදිලා යනවා, මේ පැත්ත ලොකු වෙනවා. මේ බොන්ඩ් එකත් මෙහෙම ඇදිලා ගිහිල්ලා මේ පැත්ත ලොකු වෙනවා. මොකද ඉලෙක්ට්‍රොනෙගටිවිටි එක වැඩි පැත්තට ඇදෙනවනේ. හරි. දැන් මෙයාගේ පැත්තේ තමයි ඉලෙක්ට්‍රෝන්ස් වැඩි. බොන්ඩ් එක ගිහිල්ලා අර ලොකු කෑල්ල තියෙන ඔක්සිජන්ගේ පැත්තේ. එතකොට මොකද වෙන්නේ? එතකොට ඔක්සිජන් කියන එක්කෙනා ඩෙල්ටා මයිනස් කියලා charge වෙනවා. මොකද එයාගේ පැත්තට ඉලෙක්ට්‍රෝන්ස් ටිකක් වැඩිපුර කිට්ටු වෙලා තියෙනවා. ඒකෙන්ද ඔක්සිජන්ට ඩෙල්ටා මයිනස් කියලා charge එකක් එනවා. හයිඩ්‍රජන්ට ඩෙල්ටා ප්ලස් කියලා charge එකක් එනවා. හැබැයි මේ පැත්තේ පොසිටිව් charges එහෙම නැහැ. අපි අර පැත්තට කම්පැරටිව්ලි තමයි මේ පැත්තේ පොසිටිව් කියලා මේ මාක් කරේ. හරි. නැත්නම් මේ පැත්තේ පොසිටිව් charges එහෙම දෙයක් නැහැ. අර හිට කම්පැරටිව්ලි තමයි මේ පැත්තේ මේ පොසිටිව් කියලා අපි මාක් කරලා තියෙනවා. right. ඊට පස්සේ හරි. ඊගොඩ අපිට කතා කරන් තියෙනවා intermolecular bonds. intermolecular bonds. එහෙම නැත්නම් intermolecular attraction forces කියලා කියන්නේත් මේවටම තමයි. හරි. මේ වචන දෙකම කියනවා intermolecular bonds එහෙම නැත්නම් intermolecular attraction forces. හරි. මේ මෙතන පොතේ තියෙන රූපෙට යන්න කලින් මම මෙතන ඇඳලා කියලා දෙන්නම්කෝ. දැන් අපි කලින් ඇඳනේ H2O molecule එක මේ විදිහට තියෙනවා. මේක හොඳට තේරුම් ගන්න. තේරෙන්නේ නැත්නම් එහෙම කියලා දෙද්දි අහන්න. නැත්නම් මේ ගොඩක් කොමනා වෙනවා. මේ කියලා දෙන්න ටික අනික අදම බලන්න. හරි. දැන් මෙන්න මේ ඔක්සිජන් ගේ උඩ තිබ්බම කොහොමද? ඩෙල්ටා මයිනස් කියලා charge එකක්. හයිඩ්‍රජන් ගේ උඩ තියෙනවා ඩෙල්ටා ප්ලස් කියලා charge එකක්. මේ හයිඩ්‍රජන් ගේ තියෙනවා ඩෙල්ටා ප්ලස් කියලා charge එකක්. right. ඔහොමනේ. ඊට පස්සේ අපි තව H2O molecule එකක් අඳින් පහලින්. මෙතනක් තියෙනවා water molecule එකක්. අර જાතියෙම එක්කෙනෙක්. මම මේ වෙනස් පාටකින් අඳින්නේ පැහැදිලි කරන්න ලේසි වෙන්න. එයා වගේම කෙනෙක් තමයි. මේ ඩෙල්ටා කියලා හැමතැනම ලියන්න අමාරු හින්දා මම ඩෙල්ටා මාක් එක දාන්න නැතුව නෙගටිව් පොසිටිව් දාන්නම්. හැබැයි මෙතන ඩෙල්ටා කියන එක තියෙනවා. හරි. මෙහෙම නිකන් නෙගටිව් පොසිටිව් දැම්මොත් එහෙනම් මේක වැරදි ඇත්තටම. මට මවුස් එකෙන් මෙතන ලියන්න අමාරුයි. right. ඊට පස්සේ මෙතනක් ඉන්නවා කියලා ගමු. තව එක්කෙනෙක්. තවත් water molecule එකක් ඉන්නවා මෙතන. ඔය වගේම water molecule එකක්. ඕකත් අර විදිහටම ඩෙල්ටා මයිනස් ඩෙල්ටා ප්ලස් කියලා charge වෙලා තමයි තියෙන්නේ. මොකද මේ electronegativity difference එකේ හින්දා. hydrogen and oxygen connect වෙනකොට මේ දෙන්නගේ electronegativity වෙනස් values නැන්නේ. හරි. දැන් මේ වලට ඩෙල්ටා විදිහට charges මෙහෙම තියෙනවා. එතකොට මොකද වෙන්නේ? දැන් බලන්න මෙන්න මේ hydrogen ගේ plus charge එකක් තියෙනවා. ඊට පල්ලෙහායින් ඉන්න oxygen ගේ
නෙගටිව් චාර්ජ් එකක් තියෙනවා. මෙයාගේ පොසිටිව් චාර්ජ් එකක්, මෙයාගේ නෙගටිව් චාර්ජ් එකක්. දැන් මොකද වෙන්නේ? පොසිටිව් ටු නෙගටිව් ඇට්‍රැක්ට් වෙනවා. ඒකේ හින්දා මෙන්න මේ දෙන්න අතර මම මේ අර 6ක් විදිහට අඳින්නේ. මේක ඇට්‍රැක්ෂන් ෆෝස් එකක්. හරි. මෙතනත් ඔය වගේම ඇට්‍රැක්ෂන් ෆෝස් එකක් ඇති වෙනවා. මොකද හයිඩ්‍රජන් පොසිටිව් ඊට පල්ලෙහෙන් ඉන්න ඔක්සිජන් නෙගටිව්. දැන් මෙතනින් තව පහලින් හිටියනම් එහෙම තව ඔක්සිජන් තව මේ වෝටර් මොලිකියුල් එක මොකද වෙන්නේ? මේ විදිහට මෙතන ඔක්සිජන් තියාගෙන හිටියනම් ඇට්‍රැක්ට් වෙනවා. ඔව් එහෙමත් ඇට්‍රැක්ෂන් එකක් හැදෙනවනේ. එතකොට අපි මෙන්න මේ ඇට්‍රැක්ෂන් එකට කියනවා intermolecular attraction forces කියලා. එහෙම නැත්නම් intermolecular bonds කියලා කියන්නේත් මේවම තමයි. මේ attraction force එක හින්දා මෙන්න මේ attraction forces හින්දා water molecules එකට බැඳිලා තියෙන්නේ. කියන්නේ එක්කෙනෙක් ගැලවිලා වෙන තැනකට යන්න තියෙන possibility එක අඩුයි. මෙන්න මෙහෙම attraction forces between the molecules තියෙන හින්දා ගැලවිලා යන්න බලනවා අඩුයි. එතකොට එහෙම දෙන්නෙක්ව එකට තියාගෙන ඉන්න දෙයකට අපිට බොන්ඩ් එකක් කියලා කියන්න පුළුවන්. ඒකින්ද අපි මේකට intermolecular bonds කියන වචනේත් use කරනවා. ඒ වගේම intermolecular attraction forces කියන වචනේත් use කරන්න පුළුවන්. ඒකට ඔන්න ඕක තමයි මෙතන කතා කරන්න තියෙන්නේ. right. ඊට පස්සේ මෙතනත් ඔය මම අර මේ රූපෙන් පෙන්නපු දෙයම මෙතනත් පෙන්නලා තියෙනවා. ලොකු වෙනසක් නැහැ. අර පැත්ත පොඩ්ඩක් මාරු වෙලා තියෙනවා එච්චරයි. හරි ඊට පස්සේ මෙතන කියනවා වැදගත් දෙයක්. Some special properties possessed by water due to attractive forces among the water molecules are as follows. මෙතන කියනවා water වලට special properties ටිකක් අවිල්ලා තියෙනවලු මෙන්න මේ attraction forces හින්දා. එකක් තමයි high boiling point, high specific heat capacity, having a higher density than that of ice. ice වලට වඩා density එකක් එනවා. right. මෙන්න මේ කොටස් දෙක නම් ඔයාලට එච්චරම තේරෙන එකක් නැහැ. මොකද මේක grade 11 වලදී තමයි මේ පැත්තට යන්නේ. මේ specific heat capacity කියන එක ඊට පස්සේ higher density කියන එක ඒ වගේ දේවල් අපි ඉස්සරහට කතා කරමු. හැබැයි මෙන්න boiling point කියන එක මෙතෙන්දී ටිකක් විස්තර කරන්න පුළුවන්. මෙන්න මේ attraction forces හින්දා ඇයි මෙහෙම boiling point එක වැඩි වෙන්නේ කියලා. දන්නවා ඇතිනේ water වල boiling point එක 100 degrees. ඒ කියන්නේ water නටන්න පටන් ගන්නකම් රත් කරන්න. වතුර වාෂ්ප වෙලා යන තුරු රත් කරන්න නම් අපි මේක 100 degrees වලට වෙනකම් මේකට heat එක දෙන්න ඕනේ. 100 degrees වලදී තමයි water boil වෙන්න පටන් ගන්න. එහෙම නැත්නම් water vaporize වෙන්න පටන් ගන්න 100 degrees වලදී. right. 100 degrees කියන්නේ ලොකු number එකක්. ලොකු number එකක් නේ 100 degrees කියලා කියන්නේ. ඇයි මේක 100 degrees වගේ ලොකු number එකක් වෙලා තියෙන්නේ කියන එකට හේතුවක් තමයි මෙන්න මේ attraction forces. දැන් මම තව example එකක් ගන්නම්. මේක water. තව example එකකට මම ගන්නම් petrol වගේ දෙයක්. petrol වගේ දෙයක්. දැන් ඔයා දන්නවා වතුර වගේ එහෙම නිකන් open container එකක තියාගන්න නැහැනේ petrol. ගෙදර මොකක් හරි වමනාවකට හරි එහෙම නැත්නම් vehicle එකේ tank එක කීයටවත් open කරලා තියන්නේ නැහැ. open කරලා තිබ්බොත් එහෙනම් මේක vaporize වෙලා යනවා. ඒ කියන්නේ මෙයා room temperature එකේදී පවා මෙයා vaporize වෙන්න බලනවා. කියන්නේ ගොඩාක් low temperature වලදී petrol vaporize වෙනවා. මට හරියටම මෙයාගේ boiling point එකේ number එක මතක නැහැ temperature කීයද කියලා. මොහොත ගොඩාක් low temperature වලදී මෙයා vaporize වෙනවා. හැබැයි වතුර එහෙම වෙන්නේ නැහැ. මෙයාට higher boiling point එකක් තියෙනවා. මෙයා boil වෙන්නේ 100 degrees වලට වෙනකම් රත් කළාට පස්සේ boil වෙන්නේ. ඇයි ඔක වෙන්නේ? දැන් මේ රූපෙම මම පොඩ්ඩක් edit කරන්නම් මෙතන. හරි. හිතන්න මේ තියෙන්නේ water container එකක්.
මම ලොකුවට අඳින්නම් මේ රූපේ ලොකු හින්දා. මේ තියෙන වතුර භාජනයක්. හරි. මේ වතුර භාජනයක තියෙන water molecules ටික තමයි මේ. මෙන්න මෙච්චරක් වතුර තියෙනවා. මේක water molecule එකක් තමයි මම මේ ඇඳලා තියෙන ලොකු කරලා. මේක ගොඩක් පොඩි මෙහෙම ලොකුවට නැහැනේ. ඇහැට පේන්නේ නැහැ කීරවත් ගොඩක් චූටි මම මේ ලොකු කරලා ඇඳලා තියෙන කියලා හිතන්නකො. දැන් water vaporize වෙනවා කියලා කියන්නේ මෙන්න මේ උඩින් තියෙන මොලිකියුල් එකක් ගැලවිලා ඇට්මොස්ෆියර් එකට රිලීස් වෙන්න ඕනේ. මෙයා ගැලවිලා යන්න ඕන එළියට. ඒකනේ vaporize වෙනවා කියන්නේ බොයිල් වෙනවා කියන්නේ ඒකනේ. වාෂ්ප වෙලා යනවා කියන්නේ මේක. කෙනෙක් ගැලවිලා යන්න ඕන. එක්කෙනෙක් නෙවෙයි ඉන්න කට්ටිය එක එක මොලිකියුල්ස් ගැලවිලා යන්න පටන් ගන්න ඕන ගෑස් එකක් බවට කන්වර්ට් වෙලා. එතකොට මෙන්න මේ ඇට්‍රැක්ෂන් ෆෝස් වලින් මෙයාට ලේසියෙන් මෙතනින් ගැලවෙන්න දෙන්නේ නැහැ. පල්ලෙහාට අල්ලලා ඇදගෙන තියාගෙන ඉන්නවා මෙන්න මේ intermolecular attraction forces. එහෙම නැත්නම් intermolecular bonds වලින්. These bonds are holding the molecules. They are not letting them to remove. මේ surface එකෙන් remove වෙලා යන්න දෙන්නේ නැහැ. එතකොට ඔන්න ඔක හින්දා අපේ මේ water වල boiling point එක ගොඩක් වැඩි. We must supply the huge amount of heat to break this attraction forces. And මේ attraction forces කඩලා දාන්න we want to supply huge amount of heat. ලොකු ප්‍රමාණයක් heat එක supply කරන්න ඕන. 100 degrees කියන්නේ ලොකු number එකක් හරි. අපි ගොඩක් රත් කරොත් තමයි වතුර වාෂ්ප වෙන්නේ. හරි. ඔය specific heat capacity කියන එක එහෙම අපි grade 11 වලදී තමයි කතා කරන්න තියෙන්නේ. ඔක ටිකක් advanced වෙනවා. specific heat capacity කියන එක. මේ වචනෙන් මම පොඩ්ඩක් මේක තේරුම් කරලා දෙන්නම්. capacity කියන්නේ තේරෙනවනේ මොකක්ද කියලා. capacity එක කියන එක ධාරිතාවය කියලා අපි සිංහලෙන් කියන්නේ. right. ලොකු heat එකක් මෙයාට එයාගේ capacity එක විදිහට තියාගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙයා වාෂ්ප වෙන්නේ නැහැනේ. මෙයා vaporize වෙන්නේ නැහැනේ. ලොකු heat එකක් මෙයාට supply වෙනකම්. මෙයාව පොඩ්ඩක් රත් කළාට මෙයා ඉක්මනට වාෂ්ප වෙලා යන්නේ නැහැ. ඒ කියන්නේ මෙයාගේ heat capacity එක වැඩි. ලොකු capacity එකක් මෙයාට තියාගෙන ඉන්න පුළුවන්. එහෙම තියාගෙන ඉඳලා බැරිම වුණාම තමයි vaporize වෙලා යන්න පටන් ගන්නේ. right. හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා properties of ionic and covalent compounds. ionic and covalent compounds වල properties ගැන කතා කරන්න තියෙනවා. අපි ඒකේ common properties ටික කතා කරගෙන යන්න. මෙතන ලොකු note එකක් දීලා තියෙනවා. සම්පූර්ණ ටිකම කතා කරන්න ඕන නැහැ. දැන් මතක තියෙන ionic bond එකක් කියන්නේ මොකද්ද? covalent bond එකක් කියන්නේ මොකද්ද කියලා? ionic bonds හදන්නේ කොහොමද? මේ වගේ ions හැදෙලා. sodium plus ඊට පස්සේ chlorine minus වගේ ions හැදිලා ඊට පස්සේ ඒවා attract වුණානේ ionic bonds වලදී. covalent bonds වලදී මොකද උනේ? අර මෙහෙම overlap වෙලා හැදෙන්නේ. electrons share කරගෙන. ඔන්න ඔකයි ඔය bonds වර්ග දෙක. ionic bonds and covalent bonds. ionic bonds තියෙනවා නම් ඒවට අපි ionic compounds කියනවා. covalent bonds තියෙනවා නම් covalent compounds කියනවා. right. ඊට පස්සේ කියනවා මෙන්න මෙතන පොඩි experiment එකක් කරන්න තියෙනවා. බැටරි එකක් දීලා තියෙනවා. ඒ බැටරි එකේ වයර් එක මෙහෙම කම්ප්ලීට් නැහැ. වයර් එක මෙහෙම කම්ප්ලීට් යන්න ඕනේ හරියට. මේ බල්බ් එක වත් වෙනවා. කම්ප්ලීට් නැහැ. මේක මෙතනින් ඇවිල්ලා කාබන් රොඩ් එකකට කනෙක්ට් වෙනවා. කාබන් රොඩ් එකක ඉලෙක්ට්‍රිසිටි කන්ඩක්ට් කරන්න පුළුවන් කාබන් රොඩ් එකකට. ඉලෙක්ට්‍රිසිටි කන්ඩක්ට් කරන්න පුළුවන් කාබන් රොඩ් එකකට. ඒ කියන්නේ මෙන්න මේ රොඩ් එක දිගේ කරන්ට් එක යනවා. හරි. ඊට පස්සේ මෙතන ආපහුසරයක් තියෙනවා කාබන් රොඩ් එක. මේකෙත් කරන්ට් එක යනවා. එතකොට මේක ගිල්ලලා තියෙනවා ඩිප් කරලා තියෙනවා සොලියුෂන් එක. හරි. So to light up this bulb, this solution must be conduct the current. If not, this will not be light up. දැන් මේක electricity conduct කරන නම් විතරයි මේක පත්තු වෙන්නේ. solution එකේ දාලා තියෙන මේ දෙකකට ගැවිලා නැහැනේ. ඒක තමයි circuit එක complete වෙන්න නම් අනිවාර්යෙන් මේ solution එකේ current එක යන්න ඕනේ. solution එකෙන් current එක conduct කරන්න ඕනේ. If the solution is not conducting current, this bulb will not be light up. Right.
එතකොට අපි මේ සොලියුෂන් එක මාරු කර කර දදා බලනවා. මොකේදද ලයිට් පත්තු වෙන්නේ, ලයිට් එක පත්තු වෙන්නේ මොන සොලියුෂන් වලදීද ලයිට් එක පත්තු වෙන්නේ නැත්තේ කියලා. හරි. ඔය එක්ස්පෙරිමන්ට් එකේ අපිට බලා ගන්න පුළුවන්. අයනික් කම්පවුන්ඩ්ස් එකක් අයනික් කම්පවුන්ඩ්ස් මේකට දැම්මහම මේ ලයිට් එක පත්තු වෙනවා බලා ගන්න පුළුවන්. කෝවලන්ට් කම්පවුන්ඩ්ස් දැම්මට පස්සේ කෝවලන්ට් කම්පවුන්ඩ්ස් දැම්මහම මේ බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. එහෙනම් හොඳට මතක තියාගන්න ionic compounds conduct electricity. ionic compounds වලට පුළුවන් electricity conduct කරන්න. covalent compounds electricity conduct කරන්නේ නැහැ. right. ඊට පස්සේ මෙතන විස්තර කරනවා මම මේක ගිය සතියේත් ඔයාලට කිව්වට එක මේ boiling points and melting points. melting point එකක් කියලා කියන්නේ මොකද්ද? melting point කියන්නේ solid state එකේ තියෙන එකක් liquid state එකට යන temperature එකනේ. ඔන්න solid state එකේ තියෙන එක liquid state එකට යනවා. solid state එකෙන් liquid state එකට යද්දී මෙතන තියෙන්නේ මොකද්ද? melting point. melt වෙන temperature. ඊට පස්සේ liquid තිබිච්ච එක අපි further heat කරොත් එහෙම තවත් රත් කරොත් එහෙම මොකද වෙන්නේ? මේක gas එකක් වෙනවා. gaseous state එකට යනවා. මේකට කියනවා මොකක්ද කියලා? boiling point. BP. මේක අපි MP කියලා දාමු. melting point. හරි. එහෙනම් අපි බලමු මෙතන melting points and boiling points කොහොමද කියලා. sodium chloride කියන්නේ ලුණුනේ. sodium chloride melt කරන්න දිය කරන්න නම් 801 degrees වලට වෙනකම් මේක රත් කරන්න ඕන. මම ඔයාලට කියන්නේ නැති මේ කතා කරන්නේ salt රත් කරලා දිය කරන එක ගැන. හරි. නැතු වතුර දාලා දිය කරන්න නම් අපිට ටෙම්පරේචර් එකක් ඕනේ නැහැනේ. දිය කරලා දාන්න පුළුවන් එහෙම නෙවෙයි. මේ කියන්නේ ඔයා හිතන්නකෝ ගෙදර cooking pan එකක් අරගෙන cooking pan එක උඩට ලුණු කැට ටිකක් දානවා. හරි. වතුර බින්දුවක් ගන්න. cooking pan එකට ලුණු කැට ටිකක් දාලා ඒක ලිප උඩින් තියලා මේ පත්තු කරලා රත් වෙන්න අරිනවා. ඔයා කොච්චර try කළත් ඔයාට බෑ ඔක රත් කරලා දිය කරන්න. මොකද ඔයා kitchen එකේ තියෙන මේ cooker එකකට පුළුවන් සාමාන්‍යයෙන් 100 degrees 150 degrees වගේ temperature එකක් දෙන්න විතරයි. මෙච්චර ලොකු temperature එකක් ගන්න පුළුවන් cooker එකක් අපේ kitchen වල නැහැනේ කීයටවත්. ඒකින්ද ඔක ගෙදර කරන්න බෑ අපිට කීයටවත්. salt රත් කරලා දිය කරනවා නම් 801 degrees වලට රත් කරන්න ඕන. හරි. ඒකෙන් gas එකට වෙනකම් boil වෙනකම්ම රත් කරනවා නම් 1413 ලොකු numbers මේවා. පේනවනේ මේවා ලොකු numbers. එතකොට ඒවා bond type එකක් බලන්න. ඒවා ionic. මේ ලොකු numbers තියෙන හැම එක්කෙනෙක්ම ionic. බලන්න water වල melting point එක 0. ඒ කියන්නේ water වල solid state එක කියලා කියන්නේ ice කියන එකනේ. ice liquid water වලට convert වෙනවා 0 degrees වලදී. ඊට පස්සේ water steam එකට convert වෙනවා 100 degrees වලදී. හරි. මේවා එච්චර ලොකු numbers නෙවෙයි. These are comparatively small numbers. And the bond type is covalent. water ගත්තාම මේක covalent bond තමයි තියෙන්නේ. right. දැන් බලන්න ammonia මේවා minus values තියෙනවා. ඒ තරම් චූටි numbers. බලන්න මේ covalent තියෙන හැම තැනදීම numbers පොඩි. ionic bond තියෙනවා නම් ඒ තැන් වල numbers ලොකු numbers තියෙනවා. 2580 ලොකු numbers තියෙනවා. ආයි covalent තියෙනවා නම් චූටි numbers තියෙනවා. එහෙනම් අපිට ඊගාව consumption මේ conclusion එකට එන්න පුළුවන්. When a compound has ionic bonds, the melting points and boiling points are higher. When a compound has ionic bonds, melting points and boiling points are higher. ගොඩාක් ලොකු melting point boiling point තමයි මේවට තියෙන්නේ. If the compound has covalent bonds, the melting points and boiling points are comparatively low numbers තමයි තියෙන්නේ. right. මෙතන ඔය characteristics ටික විස්තර කරලා තියෙනවා සේරම වගේ. අර අපි
ටික උඩින් එක්ස්පෙරිමන්ට් වලින් කරලා බලපුවා මෙතන විස්තර කරලා තියෙනවා. right. දැන් මෙතන කියනවානේ they conduct electricity in fused molten state කියලා. fused කියලා කියන්නේ රත් කරලා දිය කරපු කියන එක. right. දැන් මොකක් හරි දෙයක් අපිට පුළුවන් රත් කරලා දිය කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් වතුර දාලා දිය කරන්නත් පුළුවන්. ওই ක්‍රම දෙකටම අපිට ලික්විඩ් එකක් හදාගන්න පුළුවන් දෙයක. එක්සැම්පල් එකක් විදිහට අපි සීනි ටිකක් අරගෙන ගොඩක් රත් කරොත් එහෙම එකෙන් හනේ හැදෙනවා. රත් දිය වෙනවා කියන්නේ. වතුර දාන්න නැතුව මම කියන්නේ. සීනි ටිකක් අරගෙන ගොඩක් රත් කරොත් එහෙම ඒක දිය වෙනවා. ඒ වගේම තමයි අපිට සීනි පුළුවන් වතුර දාලා දිය කරන්නත් පුළුවන්. right. එතකොට රත් කළා දිය කරන එක fused, වතුර දාලා දිය කරන එක aqueous. right. ඔන්න ඔක තමයි ඔය දෙකේ තියෙන වෙනස. fused and aqueous කියන එක. right. ඊට පස්සේ most of the ionic compounds are soluble in water. ගොඩක් ඒවා වතුර දිය වෙනවා. present as solid crystals. Present as solid crystals. Right. Next point. They have high melting points and boiling points. They have high melting points and boiling points. They mostly exist as molecules composed of several atoms. Right. It was most of the covalent compounds in the liquids or gases state at room temperature. Generally in the melting points and boiling points. solution. Right. අපි මුලින්ම බලාගෙන යන උමනා ටික විතරක් අපි ලියාගමුකෝ. අතන ionic bonds වල අපි කියවනේ sodium plus Cl minus වගේ ions වලින් තමයි හැදිලා තියෙන්නේ කියලා. මෙතන එහෙම ions එහෙම මුකුත් plus minus ions කියලා එහෙම දෙයක් නැහැ. molecules විදිහට තමයි ඉන්නේ. right. එහෙම plus minus විදිහට charge වෙලා ඉන්නේ නැහැ. ඊට පස්සේ most of the covalent compounds are liquid or gaseous state at room temperature. ගොඩක් ඒවා liquid or gas state එකේ ඉන්නේ. example එකක් විදිහට ගත්තොත් එහෙම අපි දන්නවා water liquid state. ඊට පස්සේ alcohol කියන්නේ covalent compound එකක්. alcohol කියන්නේ liquid එකක්. එතකොට oxygen gas, carbon dioxide gas ඔය හැම එකක්ම covalent compounds. මතක තියෙන අපි ඔයන්ද hydrogen gas H2 hydrogen molecules දෙකක් එකට අර electron share කරගෙන covalent bond එකක් තමයි හැදුවේ. එතකොට මේ හැම එක්කෙනාම එක්ක liquid එක්ක gaseous temperature එකේ තමයි gaseous state එකේ තමයි room temperature එකේදී ඉන්නේ. ඊට පස්සේ කියනවා generally melting points and boiling points are lower. ඊට පස්සේ කියනවා however the lattice compounds have high melting points and boiling points. හරි. අර lattice temperature lattice එක අනුව දැන් lattice එක කියලා කිව්වෙ මොකද්ද? structure එකනේ. මතක ඇතිනේ ආට. structure එක ගැන අපි කතා කරන්නේ structure එක අනුව properties වෙනස් වෙන්නේ කොහොමද කියලා. diamond and අපි කතා කළානේ diamond එකයි අර මේ මොනවද? අනිත් එක නම් මට මතක නැහැ. graphite. ඔව් graphite. diamond and graphite ගැන කතා කරන්නේ. දෙකේම තිබුණේ මේ carbon. totally carbon වෙන මුකුත් තිබ්බේ නැහැ. carbon වලින්මයි හැදිලා තිබුණේ but the lattice is different. එකක තිබුණා plain lattice එකක් අනිත් එකේ තිබුණා 3D lattice එකක්. lattice එක අනුව properties වෙනස් වුණා. දැන් මෙතනත් boiling points sometimes can be changed because of the lattice structure. lattice structure එක හින්දා සමහර විට සමහර තැන්වලදී ඔක වෙනස් වෙනවා ටිකක් ලොකු නම්බර් එකක් එන්න පුළුවන්. හැම වෙලාවෙම නෙවෙයි. generally melting point and boiling points low values තමයි තියෙන්නේ. ඊට පස්සේ the aqueous solutions of covalent compounds do not conduct electricity. electricity conduct කරන්නේ නැහැ covalent compounds. එතකොට water කියන්නේ covalent compound එකක් මම ඔයාලට කලිනුත් කියන්න නැති මේක. හැබැයි water වලින් ගොඩක් වෙලාවට electricity conduct කරනවා අපි. දන්න දේනේ ඔක. දැන් අර
වොෂ්රූම් වල සාමාන්‍යයෙන් ප්ලග් පොයින්ට් එකක් සමහර වොෂ්රූම්ස් වල හදනවා. එතකොට අපිට වොෂ්රූම් එක ඇතුලේ මොකක් හරි ඉලෙක්ට්‍රොනික ගැජට් එකක් අලුතෙන් මොකක් හරි ඩිවයිස් එකක් වොෂ්රූම් එකට ඇඩ් කරගන්න ඕන වුණොත් එහෙම ඒක හයි කරගන්න පුළුවන් හින්දා ඉතින් ප්ලග් පොයින්ට් එකක් දාන වෙලාවල් තියෙන වොෂ්රූම් එකක් ඇතුලේ. හැබැයි අපි වොෂ්රූම් එකක් ඇතුලේ මොනවාම හරි ඉලෙක්ට්‍රිසිටි සම්බන්ධ වැඩක් කරනවා නම් ගොඩක් පරිස්සම් වෙන්න ඕන කියලා කියනවනේ. මොකද වතුර තියෙනවා. ලේසියෙන්ම කරන්ට් එක වදින්න පුළුවන්. එතකොට water is a covalent compound. So how the current can pass through water? water වලින් යන්නේ කොහොමද වතුර? මේ කරන්ට් එක. මේක වෙන්නේ අපි ඔය water කියලා යූස් කරන්නේ. මේක completely pure water නෙමෙයි. මේකේ ions දී වෙලා තියෙනවා. අපි ගන්නේ සාමාන්‍යයෙන් ටැප් එකේ එන water නේ washroom එකේ තියෙන්නේ. මේ distilled water නෙමෙයි තියෙන්නේ. completely pure water නෙමෙයි තියෙන්නේ. ඔය water වල ions දී වෙලා තියෙනවා, minerals දී වෙලා තියෙනවා, එක එක වර්ග දී වෙලා තියෙනවා. එතකොට අන්නේ හින්දා මෙන්න මේ ions වලින් ඉලෙක්ට්‍රිසිටි කන්ඩක්ට් කරනවා. සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රිසිටි water කන්ඩක්ට් කරන්නේ ඔන්න ඔය රීසන් එකකින් හින්දා. ඔයා YouTube එකේ බලුවොත් එහෙම ඔයාට එක්ස්පෙරිමන්ට් තියෙනවා. අර එක්කෙනෙක් කරන එක්ස්පෙරිමන්ට් එකක් මම දැක්කා. එයා බාත් ටබ් එක මුළු බාත් ටබ් එක සම්පූර්ණයෙන්ම ෆිල් කරනවා මේ ඩිස්ටිල් වෝටර් වලින්. ඩිස්ටිල් වෝටර් කියන්නේ පියර් වෝටර්. බාත් ටබ් එක ඩිස්ටිල් වෝටර් වලින් කම්ප්ලීට්ලි පුරවලා ඒකට එයා වයර් එකක් දානවා කරන්ට් එක තියෙන බාත් ටබ් එකට. ඊට පස්සේ එයා බාත් ටබ් එකට බහැලා පෙන්නනවා. සාමාන්‍ය වතුර දැම්මොත් එහෙම කරන්ට් එක වදිලා මැරෙනවනේ. එතන එයාට මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ බාත් ටබ් එකේ ඉඳියා. මොකද distilled water does not conduct electricity. කියන්නේ covalent compounds electricity conduct කරන්නේ නැහැ. ඊට පස්සේ some covalent compounds are soluble in water. water කියන්නේ compound මේ covalent compound එකක් නේ. එතකොට සමහර ඒවා වතුර වල දී වෙනවා. දැන් example එකක් විදිහට oxygen gas එක O2 gas එක covalent compound එකක්. මතක ඇති මේක අර structure එක අපි ඇඳාර මෙන්න මෙහෙම atoms දෙක එකට overlap වෙලා ඔහොමනේ හැදුනේ. oxygen gas කියන O2 compound එක. එතකොට oxygen කියන covalent compound එකක් ඕක වතුර දී වෙනවා. හොඳම example එක තමයි අර fish tank මාළු ටැංකිය. මාළු ටැංකියේ oxygen දාලා තියෙනවද කියලා ඉතින් මාළු ටැංකියට oxygen කොහොමද දාන්නේ කියලා. මෙහෙම යටින් තමයි මේ oxygen machine එක හයි කරන්නේ. මෙහෙම bubbles විදිහට ඔහම යනවා. වතුර ටැංකියට. ඔහොම. එතකොට මාළුන්ට කොහොමද මේ ඔක්සිජන් හම්බ වෙන්නේ? මාළු ඇවිල්ලා මේ ඔක්සිජන් බබල් කනවද? ඇවිල්ලා එහෙම කන්නේ මේ බබල් එක මෙහෙම වතුර හරහා යනකොට මේකෙන් ටිකක් මේ වෝටර් වල ඩිසෝල්ව් වෙනවා. වතුරේ දිය වෙනවා මේ ඔක්සිජන් ටික මේ වතුර හරහා යද්දි. ඔක්සිජන් කියන්නේ water soluble gas එකක්. එතකොට ඒ දිය වෙන ඔක්සිජන් ටික මේ මාළුන්ට ගන්න පුළුවන්. ඒ විදිහට යන්නේ. කියන covalent compounds water soluble. right එහෙනම් ඊගාවට අපිට තියෙන ඊගාව lesson එක පටන් ගමු. turning effect of a force. topic එක ලියන්න. right එහෙනම් මේ පාඩමේදී අපි බලන්නේ by applying a force how we can turn something. මොහොර දෙයක් turn කරන්නේ කොහොමද? ඒ turn කරද්දී what are the factors that affect the turning effect? ඒ turn වෙන ඒ turning effect එකට මොනවද affect වෙන්නේ? right ඔන්න ඔය වගේ දේවල් තමයි මේක කතා කරන්නේ. මොකක් හරි object එකක් turn කරන එක ගැන by applying a force. basically මේ වගේ දෙයක් ගැන තමයි කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේක first subtopic එක විදිහට අපිට තියෙනවා moment කියන එක ගැන කතා කරන්න. right අපි බලමු මේ moment කියලා කියන්නේ මොකක්ද කියලා. right බලන්න මෙතන ආට දීලා තියෙන example එක. මේ තියෙන දොරක්. මේ දොරක් මේ hinges වලින් මෙතන ඉන්නේ wall එකට set වෙන්නේ. දැකලා තියෙන්නේ. මේ විදිහට wall එකට set වෙලා තියෙන දොරක් අපිට ලේසියෙන්ම අරගන්න නම් to open this door easily. What is the best point to apply the force? මොකක්ද bestම point එක මේ force එක apply කරන්න? A B C D කියලා points හතරක් දීලා තියෙනවා. මේක අපි practically දන්නවා. අපි මේ පාඩම මීට කලින් ඉගෙනගෙන තිබුණ නැති වුණාට
සමහරට මේ පාඩම ජීවිතේටම ඉගෙන ගත්ත නැති කට්ටිය ඉන්නවා දැන් වයසක අය හරි සයන්ස් කරපු නැති අය හරි ඒගොල්ලෝ කවදාවත් මේ පාඩම් ඉගෙනගෙන නැති වුණාට එයාලා දන්නවා to open the door what is the best point to apply the force මේක ගැන සෙන්ස් එකක් තියෙන ඕන කෙනෙක් දැන් මේ දොර ලේසියෙන් අරගන්නම් අපිට ඇප්ලයි කරන්න පුළුවන් හොඳම තැන තමයි point A වලින් ඇප්ලයි කරොත් අපිට මේ දොර බොහොම පොඩි ෆෝස් එකක් දීලා අරගන්න පුළුවන් පොඩ්ඩක් පොඩි අපේ තනි ඇඟිල්ලකින් උනත් මේ දොර ඕපන් කරන්න පුළුවන් දැන් මේ A වලින් නැතු තව මෙහාට යන්න පුළුවන් නම් තව මෙන්න මේ කෙලවරෙන් පුළුවන් නම් අපිට මේක ෆෝස් එක ඇප්ලයි කරන්න තවත් ලේසි right ගොඩාක් ලේසි ඈතට යන්න දැන් මේ D වලින් මේ දොර ඕපන් කරනවා නම් තනි ඇඟිල්ලෙන් මේක කරන්න වෙන්නේ නැහැ this requires about a huge amount of force ටිකක් ලොකු amount of force එකක් ඕනා වෙනවා සාමාන්‍යයෙන් අත තියලා තල්ලු කරන්න වෙයි එහෙම නැත්නම් අර එකක් නැහැ තවත් මෙහාට આવුත් එහෙම ඊටත් වඩා ලොකු force එකක් apply කරන්න ඕනේ මේ දොර ඕපන් කරගන්න නම් right එතකොට ඔයාලට පේනවා අපි මෙන්න මේ axis එකට කියනවා rotation axis එක කියලා why the door is rotating around this axis මේ axis එක වටේනේ door එක rotate වෙන්නේ so that we call this rotation axis මේකට අපි කියනවා rotation axis එක කියලා දැන් මේ අපි මේ door එක ගැන කතා කරත් වෙන මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් ගත්තොත් එහෙම හිතන්න මෙහෙම එකක් මම කියන්නම්කෝ මෙහෙම ලීයක් තියෙනවා අඩි රුලක් වගේ එකක් තව එකක් තියෙනවා මෙහෙම ওই දෙක එකට ජොයින්ට් කරලා තියෙනවා තව ටිකක් ලොකු එකක් තියෙනවා කියලා හිතන්න ලොකු එකක් මෙහෙම තියෙනවා මේ රූලර් එක මෙතෙන්ට ඇණයක් දාලා ජොයින්ට් කරලා තියෙනවා හරි මේක ඇනේ ගොඩක් තද කරලා නැහැ මෙතන තියෙන ඇනේ මේක වටේ කරකවන්න පුළුවන් මේක මෙහෙම කරකවන්නත් පුළුවන් ඕනනම් මේ රෝලර් එක මෙහෙම කරකවන්නත් පුළුවන් මේ වටේට කරකවන්න පුළුවන් මේක අතින් අල්ලලා දැන් මේ රෝලර් එක මෙතන කරගෙනවා නම් කරකෙන්නේ මෙන්න මෙතනින් rotation axis එක මේක 3D හිතන්න rotation axis එක මෙහෙම මෙතන මෙහෙම ඩිස්ප්ලේ එකකින් එළියට එනවා ඒ වගේම පහළටත් යනවා අන්න එතනයි rotation axis එක තියෙන්නේ ඒ විදිහට rotation axis එක තියෙන්නේ අන්නේ axis එක වටේ තමයි මේක කරකෙන්නේ මොකක් හරි දෙයක් rotate වෙනවා නම් අන්න එතනට තමයි අපි rotation axis එක කියලා කියන්නේ හරි rotation axis ගැන එහෙම ඉස්සරහට කතා කරනවා මම මේ example එක පොඩ්ඩක් explain කරන්න ලේසි හින්දා තමයි මේ විදිහට කිව්වේ right අපි තව ටිකක් ඉස්සරහට යමු මෙතන මේ table එකක් fill කරන්න තියෙනවා මේ point A වලදී door එක open කරන්න නම් අපි කොච්චර force එකක් apply කරන්න ඕනද කියලා මේකේ ලියලා අපිට observe කරන්න පුළුවන් මේක කියන්නේ නිව්ටන් බැලන්ස් එකක් use කරලා මේක කරන්න පුළුවන් දැන් point A වලට ඇණයක් ගහනවා point B වලටත් ඇණයක් ගහනවා C D ඔය තැන් වලට ඇණ ගහලා මේ ඇණයකට ගහනවා නිව්ටන් බැලන්ස් එක ඊට පස්සේ නිව්ටන් බැලන්ස් එකෙන් ඇද්දොත් එහෙම නිව්ටන් බැලන්ස් එකෙන් අල්ලලා ඇද්දොත් එහෙම යදින force එක මේ නිව්ටන් බැලන්ස් එකේ මාක් වෙනවා නිව්ටන් බැලන්ස් shows what is the force we apply කරන force එක මොකක්ද කියලා නිව්ටන් බැලන්ස් එකේ display වෙනවා එතකොට අපිට ඒක අරගෙන පොතේ ලියා ගන්න පුළුවන් ඒකයි අපි මෙහෙම කරන්නේ අපිට නම්බර් එකක් විදිහට ගන්න ඕන නම් තමයි අපි මේ විදිහට නිව්ටන් බැලන්ස් එකක් යූස් කරන්නේ නැත්නම් අතින් තල්ලු කළොත් ඉතින් අපිට දැනෙනවා හැබැයි නම්බර් එකකින් අපිට කියන්න බෑනේ force is 10 newton 15 newton like that we can say right මෙතන මේ rotation axis එක පෙන්වලා තියෙනවා right ඊට පස්සේ තව ටිකක් පහළට යන්න මේ මෙතන ගොඩාක් තියර තියෙනවා හැම ලොකුවට මේක තියර එකක් අපි ලියන්න ඕනේ නැහැ බොහොම පොඩි දෙයක් තියෙන්නේ ඊට පස්සේ මෙන්න මෙතන තියෙන එක වැදගත් the product of the force and the perpendicular distance to the line of action of the force from the axis of rotation is known as the moment of the force ටිකක් confusing අපි දැන් ටික ටික තේරුම් ගමු the product of the force and the perpendicular distance to the line of the action of the force from the axis of rotation is known as the moment of force ඔන්න moment of force කියන එකේ explanation එක තමයි මෙතන දීලා තියෙන්නේ හරි කියන්න මොකද්ද කියලා දැන්
මෙන්න rotation axis එක තියෙනවා. right? rotation axis එක තියෙනවා. අපි මෙන්න මෙතෙන්ට force එකක් දෙනවා. මෙතෙන්ට force එකක් apply කරනවා කියලා හිතමු 10 newton වල. 10 newton force එකක් දෙනවා. right? then මෙන්න මේ force එක apply කරන point එක A නේ. A කියන point එකට තමයි අපි force එක apply කළේ. අපි ඔන්න ඔය A වල ඉඳලා rotation axis එකට line එකක් අඳිනවා. ඔය line එක අනිවාර්යයෙන්ම rotation axis එකට perpendicular වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම perpendicular වෙන්න. right? එතකොට මෙන්න මේ වගේ line එකක් ඇඳහම moment of force moment එක කියලා කියන්නේ the product of the force එකේ මෙන්න මේ perpendicular distance එකේ product එක මේ දෙක එකට multiply කළාට පස්සේ එන number එක තමයි මේ moment of force කියලා කියන්නේ moment එක කියලා කියන්නේ right අපි මේක තව ටිකක් explain කරගමු අපි කියමු මේක 10 newton අපි මෙහෙම from the point which we apply the force the distance between the rotation axis and the point we apply the force is 1 meter කියලා කියමු meter එකයි 1 meter distance එකක් තියෙනවා ඔය දෙක අතරේ right then if you want to find the moment අපිට moment එක හොයාගන්න ඕන නම් moment equals මොකද්ද equation එක f into f multiplied by d කොකඩක් අමාරු දෙයක් එහෙම නෙවෙයි force එක කීයද 10 newton force එක 10 newton distance එක 1 meter හරි එතකොට අපිට ආන්සර් එක විදිහට එනවා moment equals 10 newton meters කියලා 10 nm කියලා එනවනේ ආන්සර් right ඔක තමයි ආන්සර් right ඔන්න ඔය විදිහට තමයි ගන්න මොකද අපි කරන්නේ moment if the question asks from us what is the moment නැත්නම් what is the moment of force ඔය වචන දෙකෙන්ම කියන්නේ එකයි moment එක එහෙම නැත්නම් moment of force එක මොකක්ද කියලා අහුවොත් එහෙම අපි කරන්නේ මොකද්ද we can apply this equation fd කියන equation එක අපිට දාන්න පුළුවන් moment equals fd කියන equation එක use කරන්න පුළුවන් then force ඊට පස්සේ d කියලා ගන්න the perpendicular distance between the rotation axis and the point which we apply the force අපි force එක apply කරපු point එකේ ඉඳලා rotation axis එකට තියෙන perpendicular distance එකයි ගන්න d කියලා. අයිය අපි මේ perpendicular distance එක ගන්න වෙන මොකක් distance එකක් ගත්තොත් එහෙම බැයිද වැඩේ කරන්න? බැහැනේ. වෙන distance එකක් කියලා කිව්වොත් එහෙම කොයි distance එකද? දැන් මෙහෙම ඉරක් ගන්න පුළුවන් අපිට. මම වෙන පාටක් use කරනම් පේන්නේ. මෙතන ඉඳන් මෙහෙම ඉරක් ගන්න පුළුවන්. එතකොට මෙතන angle එකක් තියෙනවා. මෙහෙම distance එකක් ගන්න පුළුවන්. මෙහෙම distance එකක් ගන්න පුළුවන්. තව මෙහෙම ගන්නත් පුළුවන්. මෙහෙම ගන්නත් පුළුවන්. කොයි එකද? එහෙම හිතා ගන්න බෑනේ. එහෙම හරියට අපිට exact එකක් ගැන කියන්න බෑනේ. ඒකින්ද අපි මේක explain කරන්නේ මෙන්න මේකට. මේ perpendicular distance එකෙන් තමයි මේක හදන්නේ. දැන් මේ වගේව ගහන්න පුළුවන් එකයි. one line. හරියටම 90 degrees වෙන්න අඳින්න පුළුවන් එකම එක line එකයි. දැන් පොඩ්ඩක් හරි අදුනොත් එහෙම ඒක 90 degrees වෙන්නේ නැහැ. පොඩ්ඩක් හරි එහෙම වෙනවනේ. ඒකින්ද අනිවාර්යයෙන්ම මෙන්න මේ perpendicular distance එකම ගන්න ඕන. හරි. සාමාන්‍යයෙන් ගානක දෙන්නේ perpendicular distance එක තමයි. ඒක ගැන ලොකුවට worry වෙන්න දෙයක් නැහැ. perpendicular distance එක අරගෙන මේ විදිහට moment equals f into d fd කියන equation එක දාලා හදුවහම අපිට moment of force 10 newton meters කියලා එනවා. right. හරි. දැන් අපි පොඩ්ඩක් බලමු ඇයි අපි මේ moment of force එකක් කියලා එකක් ගැන කතා කරන්නේ කියලා. moment කියලා එක moment of force එහෙම නැත්නම් moment කියන එක ගැන why we are talking about
such kind of thing. අයිය වගේ දෙයක් ගැන අපි කතා කරන්නේ. What is the reason? අපි මේකේ මේ තියෙන numbers ටික පොඩ්ඩක් වෙනස් කරලා මේ ගාන හදමු. මම කියන්නම් මේ distance එක 5 meters කියලා. From A to rotation axis. From the point A to rotation axis, the distance is 5 meters. සාමාන්‍යයෙන් දොරක් මීටර 5ක් ඒක ප්‍රැක්ටිකල් නැහැ. මෙතන මේ තියරි එක කියන්න ඕන හින්දා මම මේක කියන්නම්. හරි. Distance is 5 meters කියලා ගමුකෝ. If we apply the force from the point A, what will be the moment? Moment එක මොකක්ද? මෙතන තියෙන්නේ 10 newton. Distance එක 5 meters. Answer is 50. Right. ඊට පස්සේ මම කියන්නම් from B to rotation axis. B වල ඉඳලා අපි distance එක measure කරොත් එහෙම අපි කියමු B වල ඉඳලා measure කරොත් එහෙම 4 meters කියලා. B වල ඉඳලා measure කරොත් එහෙම 4 meters. එතකොට 10 newton. Sorry. 10 newton into 4 කියලා නේ. into 4 කියලා එන්නේ. එතකොට මොමන්ට් එක කීයද? එතකොට මොමන්ට් එක 40. දැන් මේ විදිහට ගියොත් එහෙම ඊට පස්සේ C වලට වෙනකන් අපි කියමු 30 මේ 3 meters කියලා. C to rotation axis 3 meters නම් answer එක එන්නේ 30. ඊට පස්සේ D to rotation axis 2 meters කියලා ගහුවොත් එම answer එක 20 වෙන්නේ. හරි. දැන් බලන්න මෙහෙට එන්න මොකද වෙන්නේ? The moment is decreasing. Moment is decreasing. Moment එක අඩු වෙනවා. මේ distance එක අඩු වෙන්න moment එක අඩු වෙනවා. Moment එක අඩු වෙනවා කියලා කියන්නේ the turning effect is low. ඒ කියන්නේ මේක හැරෙන ගතිය, turn වෙන ගතිය, the turning effect. මේක කරකවන්න පුළුවන් තියෙන ability එක, the ability to turn is low. If the moment is low, it means the ability to turn is low. කරකෙන්න තියෙන ability එක low කියන එකයි මේ කියන්නේ. ඒ කියන්නේ අපිට මේක හරවන්න අමාරුයි. right? එතකොට අන්නේ the ability to get the idea about the ability to turn. මේ turn වෙන්න තියෙන ability එක ගැන idea එකක් ගන්න ඕන හින්දා තමයි අපි මෙන්න මේ moment කියලා quantity එකක් ගැන physics වලදී කතා කරන්නේ. මොනවා හරි දෙයක් ලේසියෙන් කරකෙයිද? නැත්නම් කරකවන්න අමාරුයිද? මොනවා හරි දෙයක් කරකවන්න ලේසියද කරකවන්න අමාරුද කියලා බලන්න තමයි අපි මේ moment කියන එක ගැන පාවිච්චි moment කියන එක හොයන්නේ. මේක use කරන්නේ ඒකට. Moment එක වැඩි නම් we can turn it easily. If the moment is low, the turning effect is low, it means to turn the object it is not easy. We want to supply a huge amount of force. Right. Now නෝක තමයි මෙතෙන්දී කතා කරන්න තියෙන බේසික් න දේ මේ පාඩමේ. තව පහලට යනකොට ඔය ටික විස්තර කරලා තියෙනවා. right. අපි ඉස්සෙල්ලා බේසික් ටික මෙතන ලියාගෙන ඉමු. right. දැන් අපි බලමු. දැන් මේ 15 30 45 60 කියලා දීලා තියෙන්නේ. The perpendicular distance from the rotation axis කියන එක. දැන් මෙතනටනේ ස්ක්‍රූ එක දාලා තියෙන ස්ක්‍රූ nail එක දාලා තියෙන මෙතන. ඒ ස්ක්‍රූ nail එක මෙතනට දාලා තියෙනකොට මේක තමයි rotation axis එක වෙන්නේ. මෙතනින් rotate වෙන්නේ. මෙතන ඉඳන් A කියන point එකට 15 තියෙනවා. ඊට පස්සේ B කියන point එකට 30 තියෙනවා. මෙතනට 45 තියෙනවා. මෙතනට 60 තියෙනවා. හරි. දැන් මේක සෙන්ටිමීටර්ස් වලින් සාමාන්‍යයෙන් දැන් මේ වගේ ස්ට්‍රක්චර් එකක මේ දුර සාමාන්‍යයෙන් සෙන්ටිමීටර්ස් වගේ එකක් නේ. සෙන්ටිමීටර්ස් දාගෙන අපිට අර ගාන හදන්න බෑ අතන. මේ මේකේ moment equals FD කියන එකට moment equals FD කියන එකට
D කියන එක D කියන එක මීටර්ස් වලින් තියෙනවා. හරි. ඉතින් සෙන්ටිමීටර්ස් දාගත්තොත් මෙතන පොයින්ට් වැලියු එකක් ඇවිල්ලා මේ ගාන හදන එක ප්‍රශ්නයක් වෙන හින්දා අපි මේක මීටර්ස් කියලා ගමු. හරි. අපි මේ හැම එකකටම හැම පොයින්ට් එකකටම 10 නිව්ටන් ගානේ දීලා බලමු. 10 නිව්ටන් ඉතින්සෙල්ලා මෙතෙන්ට 10 නිව්ටන් ඇප්ලයි කරලා බලමු මොමන්ට් එක කීයක්ද එන්නේ කියලා. රයිට්. බලමු කීයද එන්නේ. ෆෝස් එක 10 නිව්ටන්. ඊට පස්සේ ඩිස්ටන්ස් එක 15 මීටර්ස් කියලා ගමු අපි. සෙන්ටිමීටර්ස් දාගත්තොත් එහෙම මේක මීටර්ස් වලට කන්වර්ට් කරලා ගන්න වෙනවා. අපි එහෙම ගානකුත් හදමු. දැන් මෙතන යනවා 150 නිව්ටන් මීටර්ස් කියලා. හරි. මෙතන ලියන්න ඕන. මෙතන උඩින්ම අපි ලියමු moment from කියලා ලියමු. moment from A. right. මේක ඇඳනේ. දැන් යටින් මේක ඇඳලා ඔයා මේ විදිහටම moment from B, moment from C, moment from D ඒ ටිකත් හදන්න. හැම එකකම force එක 10 නිව්ටන් කියලා අරගෙන. ඒ වගේ මේ B C D කියන තුනටත් moment එක හදන්නකො. හැම එකකදීම force එක 10 නිව්ටන් කියලා ගන්න. හරි.
හරි සර්. right. දැන් අපිට ආපු නම්බර්ස් ටික බලුවොත් එහෙම කීය දෙන්නේ අපිට මෙතන b වලින් එන්නේ 300 Newton. ඔව් මෙතන 300 එනවා මෙතන 450 එනවා මෙතන 600 එනවා දැන් අපිට පේනවා කෙලවරට යන්න moment of force is higher කෙලවරට යනකොට moment of force එක එහෙම නැත්නම් moment එක වැඩි වෙනවා moment එක වැඩි වෙනවා කියන්නේ the turning effect is higher it means to turn this is easy මේක මේ හරියෙන් අල්ලුවම කරකවන්න lazy right ඔතන යටින් point එකක් දාලා ලියමු අපි when the perpendicular distance when the perpendicular distance between the rotation axis and the point which apply the force is higher the moment is also high it means the rotation ability is higher it means the rotation ability is higher it means the rotation ability is higher